හරි එතකොට මේ ඉක්විටි ෆෝරම් එකේ දාලා තියෙන දෙයක් ගැන තමයි අපි මේ අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පෙනී කොටස් රැල්ල අපි හිර වෙලා නම් මොකද්ද කරන්න ඕනේ කියලා දාලා තියෙන මේ කලු කියලා කෙනෙක්. කලු 351ම අනිවාර්යෙන් මේ ෆේක් account එකක් වෙන්න ඇති. එතකොට මේකේ දාලා තියෙනවා නමුත් මේ කියලා තියෙන තොරතුරු වැදගත් නිසා මම කතා කරන්නේ. එතකොට මේ සිරා ECL glass RIL RAL PAP RWSL එතකොට මේ කියන කොටස් ටික පහුගිය දවස්වල මිල වේගෙන් ඉහළ ගියා කියලා තියෙනවා. එතකොට ඒ සමාගම් වල ලැබපු ප්‍රගතියක් විදිහට තමයි මේක ඇවිල්ලා කතා කරන්නේ. ඒතර ඇත්තටම මේ සමාගම් සමහර දේවල් යාත්‍රක ලෙස කරලා තිබ්බා කියලා තියෙනවා. ඒ වුණාට හැමෝම නෙමෙයි කියලා. ඒතර අලුතින් ආපු ගොඩක් කට්ටිය මේක කැසිනෝ එකක් බවට පරිවර්තනය කරගෙන කියලා තියෙනවා. ඒතර ලක්ෂ ගණන් ලාභ ලබන්න පුළුවන් කාලයක වාසනාවට අලුත් අය ආවේ කියලා දාලා තියෙනවා. එතකොට මේ අමතක කරන්න හොඳ නැහැ කැසිනෝ වලදී ගොඩක් වෙන්නේ කැසිනෝ ආයතනයේ දිනනවා අවසානයේ අපි පරදිනවා කියන එක. ඒතකොට ඒක හොඳ වැදගත් සෙයින් එකක්. මේ કૃතිමව මිල ඉහළගෙන ගිය සමහර සමාගම් මම නෙමෙයි කියන්නේ. හරිද? RWSL MEL HNBF ඕගා සමාගම් වල වත්කම් බැලුවම තේරෙනවා ලොකු අවදානමක් එක්ක මිල ඉහළ යෑම යන්නේ කියලා. ඒතකොට මේක සාමාන්‍ය දෙයක් කියලා තියෙනවා. ඒතකොට මෙහෙම ගොඩක් දේවල් මෙයා කතා කරලා තියෙනවා. හරිද? ඒතකොට මම කියන්න ගියපු එක තමයි මෙතන මෙයා ගොඩාක් දේවල් කතා කරලා තියෙන ඔයාලට ඕනනම් ගිහිල්ලා මේක චෙක් කරලා බලන්න පුළුවන්. නමුත් ඔයාලට මේකේ පැහැදිලිව පේන්න තියෙන දෙයක් තමයි මේ පම්ප් ඇන්ඩ් ඩම්ප් හඳුන ගන්න කියලා මෙයා කියලා තියෙනවා. ඒතර මේවා දිගටම පාවිච්චි කරනවා ලාභ ලබලා කට්ටිය අයින් වෙනවා කියලා තියෙනවා. හරිද? ඒතර මාජින් එක 100%ක් පාවිච්චි නොකර 65%ක් පාවිච්චි කරන්න කියලා තියෙනවා. ඒතර ඒක නම් මම ඇග්‍රි වෙන්නේ නැහැ. ඊළඟට ආපහු වටයක් නෙමෙයි දිගින් දිගට මොක වෙන දෙයක් කියලා තියෙනවා. ඒතර පැහැදිලිවම මේවා මේ කියන කතාන්දර අනුව ඒක පැහැදිලිව මෙයා දකිනවා මේක මැනිපියුලේෂන් එකක් කරපු දෙයක් විදියට. ඒතර මාත් ඒ විදිහටම තමයි හිතන්නේ. ඒතර මගේ ඔපිනියන් එක තමයි මම මෙතන කතා කරන්නේ. ඒතර සමහර කොටස් නිකම්ම ඇදගෙන ගිහින් තියෙන කියලා කියනවා මෙල්ස්ටාර් RWSL වගේ ඒවා. එතකොට පැප්පාරේල් වුණත් බජට් එකෙන් පස්සේ හොඳ වෙන්න පුළුවන් කියලා කතා ඇහෙනවා කියලා තියෙනවා. ඒතර මම මේකේ අවසානයේ ඊට පස්සේ මම මේ කියන්නේ මේ වීඩියෝ එක ඉවරලා ඊළඟට මම කරන්නම් මේක කම්පැනි එකක් අරගෙන තව ඇනලිස්ට් එකක්. එතකොට මේ වගේ දේවල් ගොඩක් කියලා තියෙනවා. එතකොට සමහර කට්ටිය එතකොට මේවා නොහිතන විදිහට වැඩි කරෙන්නත් පුළුවන් මේ මිල ඇවරේජ් කරන්න කියලාත් කියලා තියෙනවා. එතකොට මේවා දාන කට්ටිය කවුද කියලා මම දන්නේ නැහැ. එක එක්කෙනාගේ එක එක ස්ට්‍රැටජි ගැන කතා කරනවා. හැබැයි මේක මේ වගේ කොටස් ඒ කියන්නේ මෙහෙමයි. ඒ කියන්නේ බහින්න ගත්තට පස්සේ ඇවරේජ් කරනවා කියන්නේ ඒ කියන්නේ මැනිපියුලේෂන් එකක් නම් ඔයා හිතන්න මොකක් හරි දෙයක මැනිපියුලේෂන් එකක් නම් ෂෙයාර් එකක් උඩ යන්නේ. ඔයා කිසිම වෙලාවක ඇවරේජ් කරන්න එපා. ඔයා අහු වෙලා නම් ඉන්නේ. මට මේ chart අඳින්න නම් තේරෙන්නේ නැහැ. ඔයා හිතන්න මොකක් හරි කොටසක ඒ කොටස් මිල ඉහළගේ මැනිපියුලේෂන් එකක් නිසා කියලා ඔයා හිත හදාගන්න යන්නත් එපා. දැන් ඔයා නෑ මෙතන මැනිපියුලේෂන් එකක් නෑ මෙතන ෆන්ඩමෙන්ටල් එකක් තියෙන. දැන් ඔයා හිතන්න මෙහෙම යන කම්පැනි එක එකපාරට මේක බබල් එකක් හැදෙනවා කියලා. හැදිලා ඔයා දැන් මේ හරිය දින්නේ කියලා. එහෙම නැත්නම් මේ හරිය දින්නේ කියලා. කවදාකවත් මේක කඩා වැටෙනකොට ඇවරේජ් කරන්න යන්න එපා. මොකද මේක තව අවුරුදු 10ක් වුණත් මේ විදිහටම යන්න පුළුවන්. මම කලින් වීඩියෝ එකෙත් මේ ගැන කතා කළා. ඒතර මේකෙන් වෙන්නේ මහා මෝඩ වැඩක්. ඔයා ඇවරේජ් කරන්න ගියොත් ඒ කියන්නේ ඒකේ ෆන්ඩමෙන්ටල් එකක් නැත්තම් එහෙම අවසානයේ වාට අර මේක ලොන්ග් ටර්ම් ඉන්වෙස්ටිං කියලා දැන් අපි කතා කරනවා. දැන් අපි මුලින් ඉඳන් කතා කරපුවා කට්ටිය පටල ගන්න පුළුවන්. ඒක සමහර දාලා තියෙන කමෙන්ට් වලින් පේනවා පටලගෙන තියෙන්නේ කියලා. ඒක නෙමෙයි ලොන්ග් ටර්ම් ඉන්වෙස්ට්මන්ට් කොහේ හරි ගිහිල්ලා ඉවරලා බබල් එකක් ගියාම මේකේ මුද්‍රණයම ගහලා ඉවරලා මේ හරියෙන් ගහලා එහෙම නැත්තම් මේ හරියෙන් ගහලා එහෙම නැත්තම් මේ හරියෙන් ගහලා ඊට පස්සේ කල්පනා කරනවා යට ගියාම පල්ලෙහා ෂෙයාර් ප්‍රයිස් යට ආවම තමයි ගන්න හොඳ මේ හරියේදී හොඳයි මේ හරියේදී හොඳයි මේ හරියේදී හොඳයි ඔහොම කියලා කල්පනා කරනවා. ඒ වුණාට මේකේ අපි ෆන්ඩමෙන්ටල් එක ගත්තොත් එහෙම ෆන්ඩමෙන්ටල් එක සමහරට ගිහිල්ලා තියෙන්නේ මෙන්න මේ වගේ වෙන්න පුළුවන්. මේ වගේ ගිහිල්ලා තියෙන්නේ ෆන්ඩමෙන්ටල් එක. ෆන්ඩමෙන්ටල් එක සමහරට මේ වගේ. ඊට පස්සේ සමහරට මේක හැමදාම මේ විදිහට තමයි යන්නේ. මෙතනින් වෙන්නේ කවුරු හරි කෙනෙක් සල්ලි ටිකක් හම්බ කරගත්ත එක. ඒතර ඒ වගේ දෙයක් තියෙන්නේ. ඒක නිසා හිතන්න එපා පල්ලෙහාට ඇවරේජ් කරනවා කියන්නේ හැමතිස්සෙම හොඳයි කියලා. ඒක depend on the situation. සමහර ෆන්ඩමෙන්ටල් හොඳ කම්පැනි තියෙනවා. ඒවා කොච්චර පල්ලෙහාට ගියත් ඇවරේජ් කරාට කිසිම ප්‍රශ්නයක් නැති කම්පැනි තියෙනවා. සමහර කම්පැනි තියෙනවා මෙලෝ වැඩක් නැහැ. ඒවා ගොඩක් දැන් තියෙන ප්‍රයිස් එකෙන් 80%ක් පල්ලෙහාට ආවත් ඇවරේජ් කරලා වැඩක් නැති ඒවා. හරිද? ඒක නිසා ඒවා කල්පනා කරන අඩු වෙනකොට ගන්නවා වැඩි වෙනකොට විකුණනවා වගේ සරල තේරුමකින් මේවා කල්පනා කරන්න ගියාම ලොකු ප්‍රශ්න වෙන්න පුළුවන්. හරියට ෆන්ඩමෙන්ටල්ස් ඇනලිස් කරලා වැඩේ කරන්න කියලා කියනවා. හරිද? ඒතර ඔහොම ගොඩක් දේවල් තියෙනවා කතා කරලා
එතකොට ඔහොම. එතකොට මම ඔයාලට විශේෂයෙන් මතක් කරන්න ගියේ මේ වගේ ඒ කියන්නේ මේවා එක එක කට්ටිය මුදල් හම්බ කරගන්න පුළුවන් මේවයින් මේ බබල්ස් ඇති කරලා ඉවරලා. එතකොට ඒවට අහු වෙන්න එපා. අනිත් එක තමයි මේ හිතන්න එපා මේක මේ ආයෙම දැන් මේක අවරේජ් කරලා පල්ලෙහාට ගිහිල්ලා ඉවරලා ආයෙ උඩයයි එහෙම බලාපොරොත්තු තියාගන්න එපා ඔයාලට ෆන්ඩමෙන්ටල් ගැන අවබෝධයක් නැත්තම්. මොකද මේ වගේ සිටුේෂන් වලට මම පුජ්‍යලිකව මුහුණ දීලා තියෙනවා. මේ වගේ බබල් වල මම මේ හරියෙන් මේ ඉන්වෙස්ට් කරන ආපු කාලේ මේ හරියෙන් අරන් තියනවා. හරිද? කම්පැනි හොඳයි කියලා හිතාගෙන ඊට පස්සේ ආයේ මේ හරියෙන් ඇවරේජ් කරන්න උත්සාහ කරලා තියෙනවා. මේ ගොඩක් අවුරුදු 7-8කට කලින් ඒවා මම කතා කරන්නේ. ඒ වගේන් බැට කාලා තියෙනවා සෑහෙන්න. ඒක නිසා මම ඔයාලට කියන්නේ මේවා හරි භයානක දේවල්. මොකක් හරි දෙයක අනිත් එක හොඳට දෙයක් මතක තියාගන්න. හරිද? නිතරම ඔයා ඉන්වෙස්ට්මන්ට් කරනකොට නිතරම මතක තියාගන්න මොකක් හරි ෂෙයාර් එකක් මෙහෙම ගිහිල්ලා ඉවරලා එක පාටට මෙහෙම එකක් ගියොත් එහෙම හරි පරිස්සම් වෙන්න. මේක ඔයා ඉන්වෙස්ට්මන්ට් සමහර දේවල් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහර ස්පෙෂල් දේවල් තියෙන්න පුළුවන්. හරි very rare කලාතුරකින් තියෙන්න පුළුවන්. මේ උඩ ගිය එකෙත් මේ වෙලාවෙදිත් ගත්තට කමක් නැති දේවල් තියෙන්න පුළුවන්. හැබැයි මේ වගේ අවස්ථා එන්නේ සමහර විට මේ වගේ හැදෙන අවස්ථාවලින් 1000කට එකක් වගේ. සමහරට උදාහරණ හිතන මයික්‍රොසොෆ්ට් සමාගම වගේ එකක් එන්න පුළුවන්. මේව ගත්තට කමක් නැතිව තියෙන්න පුළුවන්. හැබැයි මේ වගේ ඒවා ඉන්වෙස්ට් කරනකොට මතක තියාගන්න ඔයා සාමාන්‍ය ටයිම් එක, ඒ කියන්නේ ඔයා යොදවන ටයිම් එක, ඒ කියන්නේ මේක ඉන්වෙස්ට් කරන්න ඔයා රිසර්ච් කරන්න යොදවන ටයිම් එක අනිවාර්යෙන් සාමාන්‍ය වෙලාවකදී ඔයා දවස් 4ක් බලනවා නම් මේ වගේ වෙලාවක අඩුතරමේ මේ වගේ 10 times වත් බලන්න. මොකද මේ වගේ වෙලාවල හරි ක්‍රිටිකල්. මොකද ඔයා ලොකු රිස්ක් එකක් ගන්න. ඊළඟට මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වොරන් බෆට්ගේ එක තියරි එකක් සම්බන්ධයෙන්. එතකොට අන්නේ තියරි එක තමයි ඔයාගේ ඒ කියන්නේ මේක ගොඩාක් වැදගත් ඒ අවසාන වෙනකන් අහන් ඉන්න මේ වොරන් බෆට් නිතරම කතා කරන තියරි එකක් තියෙනවා. මේක ඇවිල්ලා එන්නේ මට මතක හැටියට ඉන්ටෙලිජන්ට් ඉන්වෙස්ටර් නෙමේ සිකියුරිටි ඇනලිස්ට් පොතේ එන්නේ. එහෙම නැත්නම් වොරන් බෆට්ගේ මොකක් හරි පොතක එන්නේ ස්නෝබෝල් හරි මොකක් හරි පොතක මට හරියටම මතක නැහැ. ඒතර මේක කියන්නේ මොකක්ද දන්නවද? ඔයා දාන ගානට, ඒ කියන්නේ ඔයා දාන amount එකට සමානුපාතිකව ඔයා රිසර්ච් කරන ටයිම් එක තීරණය කරන්න කියලා. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට ඔයා හිතන්න ඔයා ඉන්වෙස්ට් කරන්නේ ඔයා රුපියල් 100ක් ඉන්වෙස්ට් කරනවා නම් හරි මම මේකෙන් අදින්නම් ඔයා රුපියල් 100ක් ඉන්වෙස්ට් කරනවා නම් ඔයා අනිවාර්යයෙන්ම රුපියල් 100ක් ඉන්වෙස්ට් කරන්න ඔයා පැයක් රිසර්ච් කරනවා නම් ඔයා රුපියල් 1000ක් ඉන්වෙස්ට් කරන්න කීයද ඔයා අර වගේ ඊට වඩා වැඩි වෙලාවක් ඔයා රිසර්ච් කරනවා. ඒතර මේක බේසික් තියරි එකක් ඉන්වෙස්ට්මන්ට් වල. ඒ කියන්නේ ඔයා දැන් ඒ කියන්නේ පොඩි සමහරවල්ලාට ලංකාවේ කට්ටිය මෙහෙමනේ වැඩ කරන්නේ. ඒ කියන්නේ ඔයා පොඩි මුදලක් දාන්න මොකද කරන්නේ? ඔයා පොඩියට රිසර්ච් කරනවා. ලොකු මුදලක් දාන්නත් ඒ විදිහටම රිසර්ච් කරලා හරියන්නේ නැහැ. හරි? ඒතර ඔයා වැඩ කරන්න ඕනේ මෙන්න මේකේ තියෙන සිස්ටම් එකට. ඒ කියන්නේ ඔයා ඒ කියන්නේ පොඩි මුදලක් දානකොට පොඩියට රිසර්ච් කරාට කමක් නැහැ. ලොකු මුදලක් දානකොට ලොකුවට රිසර්ච් කරන්න ඕනේ. ලොකු මුදලක් දානකොට ඔයා පොඩියට රිසර්ච් කරොත් එම හරිද? ඔයා සමහරට මේ මුදල දාන්න ඔයා රිසර්ච් කරන්නේ මේ විදිහට නම් ඒක හරියන වැඩක් නෙමෙයි. ඒක සාර්ථක ඉන්වෙස්ට්මන්ට් ස්ට්‍රැටජි එකක් නෙමෙයි. මේක ඇත්තටම මේ ගොඩාක් මේ වැදගත් පොත්වල තියෙන දේවල් මම එකිනෙක අරන් එනවා. ඒතර මේ පරණ වීඩියෝස් දැන් ගොඩාක් කතා කරලා තියෙනවා මේ වගේ තියරිස් සමහරව කතා කරලා ඇති 1000කට වඩා කතා කරලා ඇති දැන්. එතකොට වැඩි මුදලක් දානකොට නිතරම කල්පනා කරන්න අනිවාර්යයෙන්ම වැඩිපුර රිසර්ච් කරන්න. දැන් මම ඔයාලට කිව්වා කලින් වීඩියෝ වල මම කොහොමද රිසර්ච් කරන්නේ සමහර ඒවා අවුරුදු ගණන් මම බලනවා. ඒතර එහෙම බලලා තමයි මොන හරි ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න කියලා. මොකද දිගු කාලයක් තියාගන්න ආයෙකට හෙඩේක් එකක් ගන්න අවශ්‍ය නැහැ අපි. මොකද අපි ස්ටේබල් කම්පැනි එක දිගු කාලයක් පවතින කම්පැනි එක සල්ලි දැම්මට පස්සේ ආයෙ එක ගැන මේකක් බලන්න දෙයක් නැහැ අපිට. අනිත් එක තව වැදගත් දෙයක් කතා කරන්න තියෙනවා. ඒතර ඒ දේ තමයි කම්පැනි වල රිස්ක් එක. දැන් ඔයාට මෙහෙම දෙයක් තියෙනවා. සාපේක්ෂව ඒ කියන්නේ මේක රිලටිව්ලි කතා කරන්නේ රිලටිව්ලි සාමාන්‍යයෙන් ලොකු ඒ කියන්නේ බිග් කම්පැනිස් වල ඒ කියන්නේ බිග් ලොකු හිස්ටරි එකක් තියෙන බිග් කම්පැනි වල ලොකු ඉතිහාසයක් හරිද හිස්ටරි එකක් තියෙන ඒ කියන්නේ අතීතයක් තියෙන ඒ කියන්නේ රෙපියුටේෂන් එකක් තියෙන කම්පැනි වල මොකද්ද මේ වගේ කම්පැනි වල රිස්ක් එක අඩුයි. හරි ලෝ රිස්ක්. ඒ කියන්නේ මේ වගේ කම්පැනි ආය මේ
මම රිස්ක් එක කියලා කතා කරන්නේ ප්‍රයිස් පල්ලෙහා යන එක නෙමෙයි. less bankruptcy risk. less risk of bankruptcy. ඒ කියන්නේ බුන්වත් වීමට තියෙන සම්භාවිතාවය හරිම අඩුයි මේ වගේ. ඒ කියන්නේ කම්පැනි එක ගොඩාක් ලොකු නම්, ලොකු ඉතිහාසයක් තියෙනවා නම්, ලොකු රෙපියුටේෂන් එකක් තියෙනවා නම්. හරිද? හැබැයි මේකෙම අනිත් පැත්ත ගත්තාම කම්පැනි එක පොඩි නම්, හිස්ටරි එක අඩු නම්, රෙපියුටේෂන් එක අඩු නම්, ඒ කියන්නේ ගොඩක් කට්ටිය දන්නේ නැත්තම් මේ වගේ high risk of bankruptcy තියෙනවා. මේකෙම අනිත් පැත්තට ගත්තාන් පස්සේ මේ දේවල් ගොඩක් කට්ටිය කියලා දෙන්නේ නැහැ. දැන් මේකෙම අනිත් පැත්තට ගත්තට පස්සේ මේ වගේ ලොකු කම්පැනි වල හරිද ලොකුවට කම්පැනි එක grow වෙන්න තියෙන probability එක මම මේ කතා කරන්නේ තනි කම්පැනි එකක් ගැන නෙමෙයි. සමහරට ලොකු කම්පැනියක් තියෙන්න පුළුවන් පොඩි කම්පැනි එකකට වඩා වේගෙන් grow වෙන. මම කතා කරන්නේ overall picture එක. හරි අනිත් එක මෙතන පොඩි කම්පැනි කියලා කතා කරන්නේ මේ penny stock ගැන නෙමෙයි. සාමාන්‍යයෙන් potential එකක් තියෙන පොඩි කම්පැනි තියෙනවා. එතකොට මේ වගේ රිටර්න් එකත් මේකේ අනිත් පැත්තට ගොඩක් වෙලාවට යන්නේ. ඒ කියන්නේ මේ ලොකු කම්පැනි වලට ආයේ ඒගොල්ලෝ grow වෙලා ඉවරයි. මේගොල්ලෝ දැන් cash cow stage එකේ තියෙන්නේ. කම්පැනි තියෙන්නේ cash cow. එතකොට මේ BCG matrix එකේ කතාවක් මම මේ කතා කරන්නේ. එතකොට මෙන්න මේක තමයි BCG matrix එක කියලා කියන්නේ. එතකොට මේකේ තියෙනවා question marks, stars, dogs, cash cows. ඔහොම ගොඩක් තියෙනවා. එතකොට මේ ලොකු කම්පැනි ගොඩක් වෙලාවට මේ cash cow කියන ස්ටේජ් එකේ තියෙන. එතකොට ලොකු කම්පැනි cash cow කියන්නේ මේ වගේ හොඳ ඩිවිඩන්ඩ් එකක් ලබා දෙනවා එහෙම. එතකොට මේකේ තියෙනවා dogs කියන්නේ මේගොල්ලෝ වැඩක් නැහැ මේ කම්පැනි මේගොල්ලන්ගේ කාලේ හරි දැන්. stars කියන්නේ මේවා ඇත්තටම growth වේගෙන වගේ එන ඒ වගේ අදහසක් තමයි මෙතන කතා කරන්නේ. එතකොට ඔයාලට ඕනනම් පැහැදිලි කරන්න අපිට ඕනනම් තව එකක් ගන්නත් පුළුවන් නැත්නම් මේකත් ඇති ඔයාලට මේක කතා කරන දේ තේරෙනවා. එතකොට මේ Boston Consulting Group කියන එකෙන් තමයි මේක හදලා තියෙන්නේ. එතකොට මේ අපි නිතරම ටාගට් කරන්න ඕනේ මේ stars කියන ඒවයි මේ cash cow කියන ඒවයි තමයි ටාගට් කරන්න ඕනේ. එතකොට මේ දෙක ටාගට් කරනකොට පොඩි ගැටලුවක් තියෙනවා. නිතරම මතක තියාගන්න ගොඩක් වෙලාවට මේ cash cows එන්නේ big company වලින්. හරි cash cows ගොඩක් වෙලාවට එන්නේ big company වලින්. එතකොට මේ small ඒ කියන්නේ stars කියන කැටගරි එක ගොඩක් වෙලාවට මම කියන්නේ බහුතරයක්. එතකොට stars එන්නේ මොනවෙන්ද? stars එන්නේ small company වලින්. හරි small company වල දැන් මෙහෙම කිව්වට තේරෙයිද දන්නේ නැහැ ඔයගලන්ට. stars එන්නේ small company වලින්. එතකොට cash cows ගොඩක් වෙලාවට big company වලින් එනවා. මතක තියාගන්න. stars එන්නේ small company වලින් ගොඩක් වෙලාවට. එතකොට ඔයාගේ portfolio එකේ ඔයා මේ big large companies විතරක්ම දාගන්නත් එපා. ඔයා මේ stars විතරක්ම stars කියලා ඔයා අනුමාන කරන ඒවා විතරක්ම දාගන්නත් එපා. හරිද? ඔයාට මේ වගේ company හොයාගන්න හරිම ලේසි. හැබැයි මේ වගේ company ටිකක් හොයාගන්න අමාරුයි. එතකොට නිතර මතක තියාගන්න risk එකත් මේකට සමානුපාතිකයි. දැන් ඔයා හිතන්න සමහරට දැන් මම මේ කියන company bankrupt කියන වචනේ භාවිතා කළාම ඔයගොල්ලෝ බය වෙන්න පුළුවන්. එහෙම නෙමෙයි මම කියන්නේ නිකන් කියන්නේ. හරිද? දැන් සමහර විට මේ තියෙනවා දැන් සමහර දැන් ඔයා හිතන්න සම්පත් බැංක් කියලා. සම්පත් බැංක් වගේ කම්පැනි එකක්. එතකොට සම්පත් බැංක් වගේ එහෙම නැත්නම් කොම් බැංක්. හරි? කොම් බැංක්. කොම්බි වගේ කම්පැනියක් මේ වගේ කම්පැනියක් බැංක්‍රප්සි වෙන්න තියෙන සම්භාවිතාවයද වැඩි සාමාන්‍යයෙන් REXP. හරි? රිචඩ් පීරිස් REXP වගේ හරි එහෙම නැත්නම් අපි කියමු තව මොකද්ද අපි ගමු ඒ වගේම එක HEXP කියලා ගමුකෝ. එතකොට මේ වගේ දෙකකින් ගත්තන් පස්සේ මේ වගේ කම්පැනි එකක් බැංක්‍රප්සි වෙන්න තියෙන සම්භාවිතාවයද වැඩි මේ වගේ කම්පැනි එකක් බැංක්‍රප්සි වෙන්න තියෙන සම්භාවිතාවයද වැඩි. එතකොට සාමාන්‍යයෙන් ඔයාලට මේ දෙක දැන් අපිට ඕනම් penny stock දෙකකුත් මෙතෙන්ට ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් උදාහරණයක් විදියට ඔය පොඩි penny stock දෙකක් අපිට ගන්න පුළුවන්. එතකොට penny stock දෙක කොහොමත් ඔයාලට පේනවා ඇති මේ වගේ දෙකක් අතර ගත්තාන් පස්සේ පැහැදිලිවම penny stock දෙක bankrupt වෙන්න තියෙන සම්භාවිතාවය වැඩි කියලා. එතකොට මේක අපි කෙලින්ම අයින් කළා දාමු. හැබැයි ඔයාලට මෙහෙම දෙයක් තේරෙනවා ඇති. සාමාන්‍යයෙන් මේ වගේ stock එකක් හරිද? මේ වගේ ස්ටොක් එකක් බැංක්‍රප්සි වෙන්න තියෙන සම්භාවිතාවය හරිම අඩුයි. හරිද? හැබැයි මම කියන්නේ ඕවරෝල් ඒ කියන්නේ ඕවරෝල් බැලුවාම අඩුයි. එතකොට මේ වගේ පොඩි ස්ටොක් එකක් සමහරට එහෙම තියෙන සම්භාවිතාවය වැඩි වෙන්න පුළුවන්. හැබැයි ගැටලුව තියෙන්නේ මේ වගේ ස්ටොක් එකක
රිටර්න් එකට වඩා සමහරට මේ වගේ ස්ටොක් එක රිටර්න් එක සමහරට යන්න පුළුවන් මොකද පොඩි කම්පැනි එකක ග්‍රෝ වෙන්න තියෙන පොසිබිලිටි එක වැඩි. දැන් ලංකාව පුරාම බැංකු ගහලා තියෙන එහෙමනම් වෙන රටවල ගිහිල්ලා එහෙම ග්‍රෝ වෙන්න ඕනේ. එහෙම ග්‍රෝ වුණත් සාමාන්‍යයෙන් පොඩි දෙයක් පොඩි කාලෙදී ග්‍රෝ වෙන්න තියෙන සම්භාවිතය ගොඩක් වැඩි. දැන් ඔය මේක ගොඩක් කතා කරනවා පීටර් ලින්ච්ගේ පොත්වල එහෙම. ඒ කියන්නේ ගොඩක් වෙලාවට පීටර් ලින්ච් බයි කරන්නේ ගොඩක් ස්මෝල් කම්පැනිස් අර ස්ටාර්ස් කියන ඒවා. එතකොට මේ ස්ටාර්ස් කියන ඒවා බයි කරනකොට මතක තියාගන්න මේගොල්ලන් ගොඩක් වෙලාවට ඩිවිඩන්ඩ් එක අඩු වෙන්න පුළුවන්. හරි? හැබැයි මෙයාලා කවදා හරි අර ලොකු බිග් ඒවා සාමාන්‍යයෙන් ඔයා හිතන්න ඔයාගේ පෝර්ට්ෆෝලියෝ එකට 10 times දෙනකොට මේ වගේ ස්ටාර්ස් එකක් ඔයාට දෙන්න පුළුවන් සමහරට 50 to 100 time වගේ. ඒ කියන්නේ කවදා හරි අපි කියමු අවුරුදු 20ක් වගේ කාල සීමාව 20ක් හරි ඒ වගේ කාල සීමාවක් බැලුවා ලොකු කම්පැනියක් 10 times දෙනකොට මේ වගේ එකක් 50 to 100 times උනත් දෙන්න පුළුවන්. ගැටලුව තියෙන්නේ මේ වගේ පොඩි කම්පැනි ස්මෝල් කම්පැනි බෑන්ක්‍රප්සි වෙන්න තියෙන සම්භාවිතය වැඩි. දැන් ඔයා බැලුවොත් එහෙම සමහරවිට දැන් අවුරුදු 20කට 30කට විතර කලින් ගත්ත මේ පොඩි කම්පැනි ගත්තොත් එහෙම පොඩි කම්පැනි විදිහට තිබිච්චා දැන් කොටස් වල තිබිලේ ඔයාට මේක රිසර්ච් එකක් කරොත් ඔයාටම තේරෙයි මම කතා කරන්නේ බොරුවක් නෙමෙයි කියලා. මොකද මේ පොඩි කම්පැනි ඔයා ගත්තොත් එහෙම අවුරුදු 50කට අවුරුදු 20කට 30කට කලින් ගත්තේ පොඩි කම්පැනි වලින් දැනට සමහර විට ඒ තියෙන කම්පැනි වැහිලා ගිහින් තියෙන පුළුවන්. හැබැයි මේ බිග් කම්පැනි ටික තාමත් ඔයාලට තේරෙන්නේ නැති ඒ කාලේ තිබිච්ච ලොකු කම්පැනි ටික තාමත් ඒ විදිහටම තියෙනවා කියලා. හරි? හැබැයි ගැටලුව තියෙන්නේ මෙතනත් නෙමෙයි ගැටලුව. ඒකට මම මේ ඇඩ්වාන්ස් කරුණු වලට දැන් මේ කතා කරගෙන එන්නේ. දැන් එහෙමයි කියලා ඔයා මේ පොඩි කම්පැනි නොගෙන ඉන්නවනම් ඒක ඇවිල්ලා මෝඩකමක්. හරිද? ඒක ඇවිල්ලා පට්ට මෝඩකමක්. මොකද මේ පොඩි කම්පැනි වල තමයි තියෙන්නේ අර ගොඩාක් වේගෙන් ග්‍රෝ වෙන්න පුළුවන් පොටෙන්ෂල් එක තියෙන පොඩි කම්පැනි වල. ඒතර මේ ලොකු කම්පැනි අපිට ඉන්කම් එකක් දීගෙන ඒගොල්ලෝ පැත්තෙන් පාඩුවෙන් ඒගොල්ලෝ ඉඳී. හැබැයි ඒගොල්ලෝ වැටෙන එකක් නෑ කියලා අපිට හිතන්න පුළුවන්. වැටෙන්න තියෙන සම්බන්ධය වැටෙන්න පුළුවන්. හැබැයි වැටෙන්න තියෙන සම්භාවිතය අඩුයි කියලා අපිට හිතන්න පුළුවන්. එහෙමනම් අපි මේ දෙක අතර කම්බිනේෂන් එකක් තියාගන්න ඕනේ. මෙහෙම දෙයක් තියෙනවා. ඔයා ලොකු කම්පැනි තියාගන්නකොට දැන් ඔයා හිතන්න ලොකු දැන් කොමර්ෂල් බැංක් සම්පත් බැංක් එතනින් ගියාම NDB එතනින් ගියාම මේ මම කතා කරන්නේ ඉන්වෙස්ට්මන්ට් ඇඩ්වයිස් එකක් විදිහට ගන්න එපා. ඔයාලගේම දේවල් මේක කළා කරන්න. ඒතර HNB ඒතර ඔයගේ ලොකු බැංක්ස් තියෙනවනේ. සෙලාන් බැංක් ඒතර ඔයගේ ඒවා. ඒතර ඒ වගේ එකක් ගත්තාම ඔයාට ගොඩාක් ඩයිවර්සිෆයි කරන්න අවශ්‍ය නැහැ. හරිද? ගොඩාක් ඩයිවර්සිෆයි කරන්න අවශ්‍ය නැහැ. මොකද මේ වගේ ඒවා වැටෙන්න තියෙන සම්භාවිතාවය ටිකක් අඩුයි. හරිද? ගොඩාක් ඩයිවර්සිෆයි කරන්න අවශ්‍ය නැහැ. හැබැයි අපි මේ පොඩි කම්පැනි ගත්තොත් එහෙම මේ වගේ රිටර්න් එක සමහරට වැඩි වෙන්න පුළුවන්. හැබැයි මේ වගේ කම්පැනි දැන් ඔයා කම්පැනි 10ක් මේ වගේ තියෙනවා නම් තව අවුරුදු 20කින් මේ 10න් සමහරට 5ක් විතර නැති වෙන්න පුළුවන්. හරි? තව අවුරුදු 20කින් ගත්තාම. හැබැයි මේ ලොකු කම්පැනි වල ඔයා කම්පැනි 10ක් ගත්තාම තව අවුරුදු 20කින් ගත්තාම කම්පැනි 9ක්වත් අඩු තරමේ තියෙනවා. ඒතර අන්න ඒකයි සීන් එක තියෙන්නේ. 10ක් ගත්තාම 9ක්වත් තියෙනවා. මෙතන 10ක් ගත්තාම සමහරට 5ක් වෙන්න පුළුවන් තියෙන්නේ. එතකොට මතක තියාගන්න. හැබැයි මම කතා කරගෙන ඉන්න දැන් මේක තේරෙන්නේ නැතුව ඇති තේරෙන්නේ කල්පනාවෙන් අහන් ඉන්න. හරිද? මෙතන දැන් 10ක් ගත්තාම කතාව ඕනෑවට වඩා දිග වැඩි වුණා නේ. විනාඩි 18ක් කියලා. හරි කමන්නේ. 10ක් ගත්තාම මෙතන 9ක් තියෙන්න පුළුවන්. මෙතන 10ක් ගත්තාම 5ක් තියෙන්න පුළුවන්. හැබැයි ඔයා මේ 10 ඉක්වලි ඉන්වෙස්ට් කරා නම් මම කියන්නේ ඔයාට මේකෙන් ගන්න පුළුවන් රිටර්න් එක. හරි? රේට් ඔෆ් රිටර්න් එක සමහරට මේ 9න් ගන්න පුළුවන් රිටර්න් එකට වඩා වැඩි වෙන්න පුළුවන් කියන එක මම කියන්නේ. හරිද? ඒතර ඔයාට මෙන්න මේ concept එක තමයි මට කියලා දෙන්න අවශ්‍ය උනේ. සමහරට මේ 9න් ඔයා මේ 9 සමහරට ඩයිවර්සිෆයි කරලා තියාගත්තොත් මේකෙන් 10 times දෙනවා නම් අර කම්පැනි පහ වැටිලා විනාශ වෙලා ගියත් ඔයාට මේකෙන් සමහරට 50 times විතර ගන්න පුළුවන්. මොකද මේ පොඩි කම්පැනි ගන්නකොට දැන් මම කතා කරගෙන ඔයාගේ ස්ට්‍රැටජි එක ඩිවෙලොප් කරගන්න හැටි ඔයාගේ මේකක් තියාගන්නකොට. ඒතකොට නිතර මතක තියාගන්න පොඩි ඔයා ට්‍රස්ට් කරන්නේ නැති පොඩි කම්පැනි වලින් තියාගන්නකොට ස්මෝල් කම්පැනි. අර ලොකු කම්පැනි වලින් නම් ඔයාට ඉන්කම් එකක් ගන්න එහෙම තියාගත්තට කමක් නැහැ. එහෙම ලොකු ඩයිවර්සිෆිකේෂන් එකක් අවශ්‍ය නැහැ. ස්මෝල් කම්පැනි වලින් ගන්නකොට කවදාවත් one company මත ඩිපෙන්ඩ් වෙන්න එපා. හරි? මේක හරි භයානකයි. හරි? one company මත ඩිපෙන්ඩ් වෙන්න එපා. ඔයා කවදා හරි කරන ලොකු මෝඩකමක් වෙන්න පුළුවන්. do not depend. හරි? do not depend on small one company. හරි? එතකොට එන්නේ ඒක මතක තියාගන්න. ඔයා ලොකු කම්පැනි එකක් නම් ඒක මත ඩිපෙන්ඩ් වුණාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි පොඩි කම්පැනි ගන්නවා නම් මොකද කරන්න ඕනේ? එහෙමනම් ඔයා ඩයිවර්සිෆයි කරලා
කම්පැනි කීපයක් ගන්න. අපි කියමු 10ක් වෙන්න පුළුවන් 20ක් වෙන්න පුළුවන්. එහෙම ගත්තට කමන්නේ. හැබැයි අර වගේ ලොකු කම්පැනි බලනවා නම් ඔයාට ඒ ගැන අයිඩියා එක තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. ඔයා සාමාන්‍යයෙන් පෝර්ට්ෆෝලියෝ එකෙන් 20ක් 30ක් ලොකු කම්පැනි එකට ගියාට ප්‍රශ්නයක් නැහැ. ඒවා වැටෙන්න තියෙන සම්භාවිතාවය ටිකක් අඩු නිසා. ඒවත් ඉතින් ඩයිවර්සිෆයි කරලා තියාගන්න නම් හොඳයි. ඒතර මෙන්න මේ දේ තමයි මට කියලා දෙන්න අවශ්‍යතාවය තිබෙත් මම හිතනවා මේ වීඩියෝ එක වලට වැලියු එකක් තියෙයි කියලා. මොකද ඔයා ඉන්වෙස්ටර් කෙනෙක් වෙන්න ඉන්නවා නම් ඒ කියන්නේ අනාගතයේ ගොඩාක් අනාගතයට ඔයා ඉන්වෙස්ට් කරන්න බලාගෙන ඉන්න කෙනෙක් නම් මේවා මේ මගේ කටින් මම හිතලා කියන දේවල් නම් නෙමෙයි. මම මේ channel එකේ ඔයාලට කියලා තිනවා මට හිතෙන දේවල් මම මේ channel එකේ කියන්නේ නැහැ. හරිද? මම කියන්නේ ගොඩක් වෙලාවට මම පොත් කියවලා ගත්ත අදහස් වල කම්බිනේෂන් එකක්. එතකොට මම මේ තැන් දෙක තුනකින් සමහරට වොරන් බෆට්ගේ අදහසක් එන්න පුළුවන්. එතකොට ඒ වගේ කවුරු හරි කෙනෙක්ගේ අදහස් කීපයක ගැටිලා ඒ වගේ බලලා ඉවර වෙලා කතා කරන දෙයක් තමයි තියෙන්නේ. මම මගේ විසින්ම කතා කරන දෙයක් නැහැ. ඒකයි මම කියන්නේ ඔයාලට පරණ වීඩියෝස් බලන්න. එතකොට ඔයාලට ඉන්වෙස්ට්මන්ට් පොත් ඔයාලා අනිවාර්යයෙන්ම කියවන්න. නමුත් කියෙව්වේ නැතත් අඩුතරමේ පරණ වීඩියෝස් ටික ඔයාලට මුලින් ඉඳන් බලනවා නම් ඔයාලට සාමාන්‍යයෙන් ඉන්වෙස්ට්මන්ට් පොත් කීපයක් කියවුවා වගේ ලොකු ඔයාලට දැනුමක් ලැබේ. තනින් හරි වැදගත් තැන් වලින් මම කතා කරලා තියෙනවා. සමහර පොත් තියෙනවා ඒ පොතේ පරිච්ඡේද 2යි 3යි ගොඩාක් වැදගත් තියෙන. ඒතර සමහර පරිච්ඡේද 20ක් විතර තියෙනවා වැඩක් නැති ඒවා. වැඩක් නැහැ කියලා කියන්න බෑ. නමුත් අර තරම් වැදගත් නැති ඒවා. එතකොට මම අර 3 4 අරගෙන තමයි ඔයාලට කතා කරන්නේ. ඒතර ඔයාට පොත කියවුවා නම් සමහරට ඔයාට ඒකට එයි සමහරට ඔයාට මාසයක් විතර 1 month. එතකොට ඒක ඔයාට 10 minutes වලින් ගන්න පුළුවන් නම්. ඒතර ඊට වඩා ඔයාට ඔයාගේ ටයිම් සේව් කරන්න මේකක් නෑ. එතකොට අඬන්න එපා මම එක ඒවා කරලා ඉවරලා ටයිම් වේස්ට් කරනවා කියලා. මොකද මම ඔයාගේ ටයිම් සේව් කරලා දීලා තින්නේ මාස ගණන් වලින්. එහෙනම් අලුත් කට්ටිය subscribe කරන්න. එතකොට bell icon එකත් click කරලා තියාගන්න. පාරණ වීඩියෝස් අනිවාර්යෙන් බලන්න.